අයිබෝවන් සුබ උදෑසනක් වේවා ඔබ සැමට. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන රූපවාහිනී සේවය සමග එක්ව සංවිධානය කරනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගින් ඔබ මේ එක්ව සිටින්නේ. අද දින අප මාතෘකාව කරගන්නේ ජාතික ගිණුම්කරණය පිළිබඳවයි. ජාතික ගිණුම්කරණය පිළිබඳ දැනුම අප දූ දරුවන් වෙනුවෙන් බෙදා හදා ගැනීමට අද දින අප මැදිරියට එක්ව සිටිනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන කපිල වීරකෝන් මහතා. ආයුබෝවන් කපිල මහතා. අයිබෝවන් ධනුෂ. ඔව්. ජාතික ගිණුම්කරණය තරමක ආගන්තුක මාතෘකාවක් වන්නට පුළුවන්. නමුත් අප දූ දරුවන් දන්නවා ඇති ව්‍යාපාර ඒකක තුල සිදුවන ගනුදෙනුයි ඒවා ගිණුම්කරණ ආකාරය පිළිබඳව. නමුත් ව්‍යාපාර ගනුදෙනු ගිණුම්කරණයට වඩා ජාතික ගිණුම්කරණය තරමක සංකීර්ණ මාතෘකාවක්. ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අපි කපිල මහතාගේ විමසා බලමු කුමක්ද මේ ජාතික ගිණුම්කරණය කියන්නේ කියලා. ඔව් ධනුෂ, ජාතික ගිණුම්කරණය සිදුවන්නේ සමස්ත ආර්ථිකයක ක්‍රියාකාරකම් සංඛ්‍යා විද්‍යාත්මක ශිල්ප ක්‍රම භාවිතා කරලා අගේ ඇස්තමේන්තු කිරීම. ඔබ සඳහන් කළ ආකාරයටම ව්‍යාපාරිකයකට වඩා සමස්ත ආර්ථිකයක් සංකීර්ණයි. මොකද සමස්ත ආර්ථිකයක් තුළ ව්‍යාපාරිකයෙක් වගේම කුටුම්බ විශාල ප්‍රමාණයකුත් තියෙනවා. ඊට අමතර රජයේ ක්‍රියාකාරීත්වයක් පවතිනවා. එතකොට මේ අතර සම්බන්ධතාවය බෙදලා තියෙන්නේ ඉතාමත් සංකීර්ණ ආකාරයට. ඒ නිසා තමයි සමස්ත ආර්ථික ගිණුම්කරණය වඩා සංකීර්ණ වෙන්නේ. මොකද ජාතික ගිණුම්කරණයේදී සමස්ත ආර්ථිකයක් ගිණුම්කරණ ඒකයක් විදිහට සලකන්න සිද්ධ වෙනවා. ඒතර මෙතනදී මේ සඳහා පිළිගත් ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා. අපි ඒකට කියනවා ඒක නවතම සංස්කරණ අපි කියනවා SNA 2008 කියලා. මේ වගේ ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කරලා තමයි ලංකාවේ ජාතික ගිණුම ඇස්තමේන්තු කරන ජනලේඛන හා සංඛ්‍යාතික දෙවිතුන්තුවෙන් තමන්ගේ ඇස්තමේන්තු සකස් කරන්නේ. ඒතකොට ශ්‍රී ලංකා මහ බැංකුවත් අනිකුත් ආර්ථික විශ්ලේෂණයකුත් මේ ලැබෙන ආර්ථික ඇස්තමේන්තු යොදාගෙන තමන්ගේ ආර්ථික විශ්ලේෂණයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියන්ට යොදවා ගන්නවා. මේක තමයි ධනුෂ ජාතික ගිණුම්කරණය සිද්ධ වෙන්නේ. සූතියි කපිල මහත්තයා. මම හිතන අන්දමට දැන් අපේ දරුවන්ට ජාතික ගිණුම්කරණය පිළිබඳ යම් දල අවබෝධයක් ලැබෙන්නට ඇති. අපි දැන් බලමු ජාතික ගිණුම්කරණයේ තිබෙන ප්‍රයෝජන මොනවාද කියලා. කපිල මහත්තයා. ඔව් ධනුෂ, අපිට ජාතික ගිණුම්කරණයේ ප්‍රයෝජන බොහොමයක් සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඒ අතරින් අපේ දරුවන්ගේ දරුවන් වෙන මේ අවස්ථාවේ අපිට පුළුවන් ප්‍රයෝජන කීපයක් පිළිබඳව පැහැදිලි කරන්න. අපි දන්නවා ආර්ථිකයක් වර්ධනය වෙනවද? එහෙම නැත්නම් ආර්ථිකයක් කොයිතරම් වේගයෙන් වර්ධනය වෙනවද? එහෙමත් නැත්නම් ආර්ථිකය දකින්න හම්බෙන්නේ පසුබෑමක්ද? මේ ආකාරයෙන් ආර්ථිකයක දක්න ලැබෙන කාර්ය සාධනෙ මන දක්වන්න අපිට පුළුවන් ජාතික ගිණුම්කරණ දත්ත පාවිච්චි කරන්න. ඒ වගේම අපිට පුළුවන් නිමවුමක් නිෂ්පාදන ක්‍රියාකාරකම් අතර බෙදී ගොස් ඇති ආකාරය දැනගන්නත්, ඒ වගේම වියදම ආයෝජන පාරිභෝජන අතර බෙදියාම දැනගන්නත්, ඒ වගේම ජාතික ආදායම එක් නිෂ්පාදන සාධක අතර බෙදී ගොස් ඇති ආකාරය දැනගන්නත් අපිට පුළුවන් මේ ජාතික ගිණුම් භාවිතා කරන්න. ඒ වගේම තමයි මේ නිමවුම ආදායම සහ වියදම කියන සංරචකයන් යම් කාල පරිච්ඡේද අතර වෙනස් වෙලා තියෙන කොහොමද දැනගන්නත්, ඒ අතර සැසඳීමක් කරන්නත් අපිට පුළුවන් මේ කියන ජාතික ගිණුම් දත්ත පාවිච්චි කරන්න. ඒ වගේම තමයි කාලාන්තර තිස්සේ ආර්ථික සිද්ධ වෙන ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනගන්නත් අපිට පුළුවන් ජාතික ගිණුම් දත්ත පාවිච්චි කරන්න. ඒ වගේම ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල සහ ඒවේ බලපෑම හඳුනගන්නත් අපිට ජාතික ගිණුම් දත්ත යොදා ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම රටක් ජාත්‍යන්තර වශයෙන් සැසඳන් පාවිච්චි කරන ආර්ථික වර්ධන වේගය, ඒ වගේම ඒක පුජ්‍ය ජාතික ආදායම, ඉතුරුම් ආයුධ අනුපාත, මේ වගේ වැදගත් ආර්ථික දත්ත සහ දර්ශක සකස් කරගන්නත් අපිට යොදා ගන්න පුළුවන් ජාතික ගිණුම් දත්ත. ඔව් දරුවනේ. ජාතික ගිණුම් පිළිබඳ මන අවබෝධයක් ලබා ගැනීමට නම් ජාතික ගිණුම් හා බැඳී පවතින සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. එසේනම් අපි සාකච්ඡාව යොමු කරමු ජාතික ගිණුම්කරණය හා බැඳී තිබෙන සංකල්ප පිළිබඳ. අපේ දරුවෝ දැනටමත් අහලා ඇති දල ජාතික නිෂ්පාදිතය, දල ජාතික ආදායම වැනි සංකල්ප පිළිබඳව. කපිල මහත්තයා, අපට පැහැදිලි කරන්න පුළුවන්ද කුමක්ද මේ දල දේශීය නිෂ්පාදිතය සහ දල ජාතික ආදායම කියන දෙක අතර වෙනසයි ඒ පිළිබඳ සංකල්පය පිළිබඳ පොඩ්ඩක්. ඔව් ධනුෂ, අපිට පුළුවන් මේ දකින තිරේ දකින නිර්වචන ආශ්‍රයෙන් මේ දෙක පැහැදිලි කරන්න. විශේෂයෙන්ම ජාතික ගිණුම අධ්‍යයනය කරන දරුවන් මේ සංකල්ප දෙක ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. දල දේශීය නිෂ්පාදිතය කියන්නේ ධනුෂ කිසියම් කාල පරිච්ඡේදයක රටක ආර්ථික කලාව, එහෙම නැත්නම් ආර්ථික ප්‍රදේශය තුල නිෂ්පාදනය කරන සියලුම අවසන් භාණ්ඩා සේවාවල
සමස්ත වටිනාකම ඇස්තමේන්තු කිරීම. මම මෙතනදී රටක ආර්ථික කලාපය කියන වචනය පිළිබඳව මතු කර අදහස් දක්වනවා. මොකද මෙතනදී මේ ආර්ථික කලාපය කියන සංකල්පය තුළට රටකට තියෙන දේශ සීමා නැත්නම් භූමි ප්‍රමාණය විතරක් නෙමෙයි රටකට අයත් ගුවන් සීමාව මුහුදු සීමාව ඇතුළත් මේ සම්පූර්ණ ආර්ථික කලාපය නැත්නම් එරට රජය මගින් ඍජුවම පාලනය කරන සම්පූර්ණ ආර්ථික කලාපයම ඇතුළත් වෙන්න ඕනේ. ඒතර මෙතනදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ අදාළ නිෂ්පාදන කටයුතු සිද්ධ වුණේ කුමන ස්ථානයකද නැත්නම් කුමන ආර්ථික කලාපයක් තුනද කියන කාරණේ. එහෙම නැත්නම් අපි මෙතනදී වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත්ත නිෂ්පාදන සාධකවල හිමිකාරත්වය වතුනේ කුමන රටක නිවාසිකයන් සතුවද කියන එක. අපි ඊළඟට යමු වුණොත් ජල ජාතික ආදායම කියන සංකල්පය දල ජාතික ආදායම කියන සංකල්පයේදී අපිට වඩා වැදගත්කමක් දක්වන්නේ අදාළ නිෂ්පාදන කටයුතු සිද්ධ වුණේ කුමන රටක නිවාසිකයන් සතු සම්පත් යොදාගෙනද කියලා. අපිට නිර්වචනයකට කියන්න පුළුවන් කිසියම් කාල පරිච්ඡේදයක් තුළ රටක නිවාසිකයන් සතු සම්පත් වලින් නිපදවූ භාණ්ඩාසේවල වටිනාකම තමයි ජල ජාතික ආදායම කියන්නේ. එහෙනම් අපි මේ කලින් කතා කරපු ජල දේශීය නිෂ්පාදිතයයි අපි මේ දැන් කතා කරන ජල ජාතික ආදායම අතර වෙනස් තීරණය වෙන්නේ කිසියම් ආර්ථිකයක් තමන්ගේ ආර්ථිකයෙන් බාහිරව පවතින නිෂ්පාදන සාධක යොදාගෙන කරන නිෂ්පාදිතයත් ඒ වගේම අදාළ ආර්ථිකයේ නිවාසිකයන් ආර්ථිකයෙන් පිටත නිෂ්පාදක කටයුතු සඳහා සමන්ගේ දායකත්වය ලබා දීලා සාධක ලබා දීලා ඒ තුලින් ලබන ආදායමත් අතර වෙනසින් අපි ඒකට ඒ වෙනසට අපි කියනවා ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම කියලා. මම තවත් විදිහකින් කියනවා නම් සාධක විදේශයන්ගේ නිෂ්පාදක ක්‍රියාවට යොමු වෙනුවෙන් ලබන සාධක ආදායමත් රට තුළ නිෂ්පාදක ක්‍රියාකාරී සඳහා අනිවාර්යයෙන් සතු සාධක දාගැනීම සඳහා කරන සාධක විධමත් අතර තියෙන ශුද්ධාගයට තමයි අපි කියන්නේ ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම කියලා. එහෙමනම් අපි දල ජාතික ආදායම ගණනය කිරීමේදී දල දේශීය නිෂ්පාදිතයට එකතු කරන්න ඕනේ ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම. අපිට අවශ්‍ය නම් තවදුරටත් මේක සාකච්ඡා කරගෙන යන්න පුළුවන් මේක ඇතුලේ මොන වගේ සංරචක තියෙන්නේ කියලා. නමුත් මම හිතන්නේ මේ අවස්ථාවේට මේ තරම් ප්‍රමාණවත් වෙනවා. මෙතනදී මගේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන අපේ දරුවන්ට මෙතනදී වැඩි අවධානය යොමු වෙන්නේ නිෂ්පාදන සිදුවුනේ කොහෙද කියන එක නෙමෙයි. නිෂ්පාදනය සඳහා යොදාගත්තේ කවුරුන් සතු සාධක සම්පත්ද කියන කාරණය. ඔව්. ඒ පැහැදිලි කිරීමත් සමගම අපේ දූ දරුවන්ට වඩා හොඳින් වැටහෙන්නට ඇති මේ දල දේශීය නිෂ්පාදිතය සහ දල ජාතික ආදායම අතර වෙනස. ඒ වගේම තව වැදගත් සංකල්පයක් තමයි ඒක පුද්ගල ආදායම කියලා කියන්නේ. ඔබට මතක නම් කපිල මහත්තයා වැඩසටහන ආරම්භයේදී ප්‍රකාශ කරා මෙම ජාතික ගිණුම් ඇස්තමේන්තු අන්තර්ජාතික වශයෙන් සංසන්දනයට යොදා ගන්න පුළුවන් කියලා. එසේ යොදා ගන්නා වැදගත් දර්ශකයක් ලෙස ඒක පුද්ගල ආදායම සැලකුවොත් ඒ නිවැරදි නේද කපිල මහත්තයා? ඔව් දරුෂ. රටක් ජාත්‍යන්තර වශයෙන් සංසන්දන පාවිච්චි කරන ප්‍රධානම මිනුමක් තමයි ඒක පුද්ගල දල ජාතික ආදායම කියන්නේ. අපි මුලින් පටන් ගමු මෙතිරේ දකින ආකාරයට ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය කොහොමද ගණනය කරන්නේ කියන එක. මෙතනදී අදහස් කරන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ රටක නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩා සේවා වල වටිනාකමින් ඒ රටේ පුද්ගලයෙකුට සාමාන්‍ය වශයෙන් ලැබෙන ප්‍රමාණය. අපිට ඒක ගණනය කිරීමක් කරන්න පුළුවන් මෙතිරේ දකින ආකාරයට. අපි එතනදී කරන්නේ දල දේශීය නිෂ්පාදිතය බෙදෙනවා මධ්‍ය වාර්ෂික ජනගහනය නැත්නම් වසර මැද ජනගහනයෙන් බෙදෙනවා. ඒකට අපිට ලැබෙනවා ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය අදාළ රටේ මුදල් ලේඛකයන්ගෙන්. අපිට ඒ ආකාරයෙන්ම පුළුවන් ඒක පුද්ගල දල ජාතික ආදායමත් ගණනය කරන්න. එතෙන්දී අපි කරන්නේ දල ජාතික ආදායම වසර මැද ජනගහනයෙන් බෙදෙනවා. ඒකට අපිට ලැබෙන්නේ හැබැයි මේ අවස්ථා දෙකෙන්ම අපිට ලැබෙන්නේ ඒක පුද්ගල ආදායම ඒ රටේ අනන්‍ය මුදල් ලේඛකයන් ලංකාවේ නම් අපිට ලැබෙන රුපියල් අගයක් විදිහට. හැබැයි දනුෂ අපි සඳහන් කර විදිහට ජාත්‍යන්තර වශයෙන් සංසන්දන මේ රුපියල් වලින් සහ වෙනත් මුදල් ලේඛකයන් ලබාගත්ත දත්ත සඳහන් කරන්න පැහැදිලි මේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අගයන් පොදු මුදල් ලේඛකයකට පරිවර්තනය කරන්න. නැත්නම් පොදු මුදල් ලේඛකයන් ප්‍රකාශනපත් කරන්න. සාමාන්‍ය මේ සඳහා යොදාගන්නේ $1 ජනපති. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේ රුපියල් අගයක ලැබිච්ච ඒක පුද්ගල ජාතික ආදායම වාර්ෂික සාමාන්‍ය විනිමය අනුපාතයකින් බෙදලා ඩොලර් අගයක් විදිහට ප්‍රකාශ කරගන්න. ඉතින් ඩොලර් අගයක් වශයෙන් ප්‍රකාශ කරලා පස්සේ අපිට පුළුවන් මේක රටවල් අතර සංසන්දනයට යොදා ගන්න. ඔව් කපිල මහත්තයා. ඒක පුද්ගල ආදායමේ මෑත කාලීන ප්‍රවණතා ගැන අපි බැලුවොත් පොඩි සංඛ්‍යා සටහනක් මගින් මේ දරුවන්ට පැහැදිලි කරොත් වඩා පහසු වෙයි නේද? ඔව් දනුෂ අපිට පුළුවන් මේ රූප සටහනේ දකින ආකාරයට සංඛ්‍යා සටහනක් සහ රූප සටහනක් ආශ්‍රයෙන් පැහැදිලිමක් කරන්න. ඔබ දකිනවා මෙතන පේලි තුනක් තියෙනවා. අපි මේ මුල්ම පේලිය ගත්තොත් එimhe මේකේ තියෙන්නේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය. අපි දකිනවා 2019 වසරේදී මේ කියන ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් දක්වන්න ලැබෙන්නේ.
නමුත් අපි බැලුවොත් එහෙම දෙවනි පේළියේ තියෙන ඒකපුච්චල ජලදේශ විද්‍යාත්මක ඩොලරයක් විතර ගත්තාම මේ කියන වර්ධනය දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒතකොට අපි දන්නවා මේ දෙක අතර වෙනසකට හේතු වෙන්න පුළුවන් 2019 වසරේදී විදේශ මුදල් නැත්නම් අපේ ඩොලර් රුපියල් කියන අනුපාතය ඉහළ යාම තමයි වඩා වැඩි වේගකින් ඉහළ යාම තමයි කියන්නේ. ඒ වගේම තවත් කාරණයක් කැමති මේ දුරට පෙන්වන්න මේ සංකේතන ආශ්‍රයෙන්ම ඔබ අවධානය කරොත් එහෙම අන්තිම අවසන් පේළි දෙකට ඒතර මේ දෙකේ තියෙන්නේ ඩොලර් විදියට දක්වපු දර දේශීය නිෂ්පාදිතයයි ඩොලර් විදියට දක්වපු ඒකපුච්චල දල ජාතික ආදායමයි. ඔබ දකිනවා මේ සෑම වසරකම පාහේ ඒකපුච්චල දල දේශීය නිෂ්පාදිතයට වඩා ඒකපුච්චල දල ජාතික ආදායම අඩු වගේක් අරගෙන තියෙනවා කියන එක. නමුත් දැන් අපේ දරුවෝ දන්නවා මේ වෙනසට හේතු වෙන්න පුළුවන් මොකක්ද? මේ වෙනසට හේතු වෙන්නේ ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම. එහෙනම් මේ වසරවලදී ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම ඍණාගයක් අරගෙන තියෙනවා. එයින් අදහස් වෙන්නේ මොකක්ද? එයින් අදහස් වෙන්නේ අපේ රට ශුද්ධ වශයෙන් සාධක ගෙවීමක් තමයි විදේශයන්ට කරලා තියෙන්නේ කියන එක. මේ ආකාරයට අපිට පුළුවන් දල දේශීය නිෂ්පාදිත සහ දල දේශීය ඒකපුච්චල නිෂ්පාදිත ආදායම ආශ්‍රයෙන් හැසිරීම අඳුන ගන්න. ස්තුතියි කපිල මහත්තයා. ජාතික ගිණුම් හා බැඳී පවතින තව ඉතා වැදගත් සංකල්පයක් තමයි මිල පිළිබඳ සංකල්පය. අපේ දරුවෝ ඇතැම් විට නිරීක්ෂණය කරලා ඇති මෙම ජාතික ගිණුම් ඇස්තමේන්තු පවත්නා වෙළඳපොළ මිල යටතේ සහ ස්ථාවර මිල යටතේ කියලා සංකල්ප දෙකකට ගණනය කරලා තියෙනවා. කපිල මහත්තයා අපිට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කුමක්ද මේ මිල සංකල්ප දෙකේ වෙනස කියලා? ඔව් ධනුෂ අපි ජාතික ගිණුම් ඇස්තමේන්තු දකිද්දී අපි දකිනවා පවත්නා වෙළඳපොළ මිල යටතේ වගේම ස්ථාවර වෙළඳපොළ මිල යටතේ ඇස්තමේන්තු සකස් කරලා තියෙනවා. ඒතර මේ දෙකේ වෙනසට හේතු වෙන්නේ ධනුෂ පවත්නා කාල පරිච්ඡේදය නැත්නම් අපි සලකා බලන කාලයේ නැත්නම් සලකා බලන අවුරුද්දේ නිෂ්පාදිත ප්‍රමාණය නිෂ්පාදිතය කුමන කාල පරිච්ඡේදයක පැවති මිල ආශ්‍රයෙන් මිල පාවිච්චි කරලා වටිනාකම ගණනය කරනවද කියන එක. අපි බැලුවොත් මුලින් බැලුවොත් අපි පවත්නා මිල යටතේ වෙළඳපොළ මිල ඇස්තමේන්තු මෙතෙන්දි වෙන්නේ පවත්නා කාල පරිච්ඡේදයේ නිෂ්පාදිතය නැත්නම් නිෂ්පාදිත ප්‍රමාණය එම කාල පරිච්ඡේදයෙන් පැවති මිල භාවිතා කරලා වටිනාකම ඇස්තමේන්තු කිරීම. ඒතර සාමාන්‍යයෙන් ඒකපුච්චල ආදායම ප්‍රකාශපත් කිරීමේදී ඒ වගේම දල දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට රාජ්‍ය ණය නැත්නම් බදු ආදායම අයවැය හිඟය වෙළඳ හිඟය වගේ සාර්වාර්ථික දර්ශක ප්‍රකාශපත් කිරීමේදී සාමාන්‍යයෙන් යොදාගන්නේ මේ විදිහට ගණනය කරපු පවත්නා මිල යටතේ දල දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු. අපි අනිකුත් සංකල්පයට යොමු වුණොත් ස්ථාවර මිල අනුව දල දේශීය නිෂ්පාදිතය කියන්නේ අර මම කලින් කිව්ව විදිහටම සලකා බලන කාල පරිච්ඡේදයේ පැවති නිෂ්පාදිතය තෝරාගත් පාද වර්ෂයක නැත්නම් තෝරාගත් වෙනත් වර්ෂයක මිල ගණන් භාවිතා කරලා තක්සේරු කිරීම. මේ තෝරාගත් වෙනත් වර්ෂයට අපි කියනවා පාද වර්ෂයක් කියලා. දැන් මේ අවස්ථාවේදී අපි මේ උදාහරණ දකින ආකාරයට 2010 වසර තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ පදනම් වර්ෂයේ විදිහට. ඒතර මෙතෙන්දි වෙන්නේ 2010 වසරට පවත්නා මිල අනුව නිෂ්පාදිත ගණනය කිරීමේදී අපි කරන්නේ 2010 වසරේ නිෂ්පාදිත වෙච්ච ඒකක 100 2010 වසරේ පැවතිච්ච රුපියල් 50 කියන මිලෙන් වැඩි කරලා වටිනාකම තක්සේරු කරනවා රුපියල් 5000ක් විදිහට. ඒ වගේම ස්ථාවර මිල ගණනය කිරීමේදීත් අපි පාද වර්ෂ විදිහට සලකා බලලා තියෙන 2010 වසර නිසා අපි කරන්නේ මේ 100ක් වෙච්ච ඒක ප්‍රමාණය පදනම් වර්ෂයේ මිල වෙච්ච රුපියල් 50න් වැඩි කරලා 5000 විදිහටම ලබා ගන්නවා. ඒතර මේක විශේෂ අවස්ථාවක්. ඕනම පාද වර්ෂයකදී පවත්නා මිල සහ ස්ථාවර මිල කියන මේ දෙකම සමානකයක් ගන්නවා. අපිට පුළුවන් තවත් වර්ෂයක ගණනය කිරීම සොයා බලන්න. අපි තෝරා ගමු 2018 කියන වර්ෂයේ. 2018 කියන වර්ෂයේදී නිෂ්පාදන ඒක ප්‍රමාණය වෙනසක් වෙලා නැහැ. තවදුරටත් ඒක 100ක් තමයි නිෂ්පාදනය කරලා තියෙන වර්ෂයේදීත්. හැබැයි මේ වර්ෂයේදී මිල මට්ටම ඉහළ ගිහිල්ලා දැන් සාමාන්‍ය මිල රුපියල් 75 බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් පවත්නා මිල යටතේ ඇස්තමේන්තු කිරීමේදී අපි කරන්නේ 2018 නිෂ්පාදිත වෙච්ච මේ ඒකක 100 2018 පැවති මිල මට්ටම වෙච්ච 75 වැඩි කරලා වටිනාකම 7500ක් විතර ගණනය කරනවා. හැබැයි අපි ස්ථාවර මිල අනුව ඇස්තමේන්තු කිරීමේදී පාවිච්චි කරන්නේ පාද වර්ෂයේ මිල නිසා මෙතන දෙපර පාවිච්චි කරන්න වෙන්නේ පාද වර්ෂයේ පැවති මිල වෙච්ච රුපියල් 50 100න් වැඩි කරලා 5000ක් විතර ප්‍රකාශ කරන්න වෙනවා. ඒත් ඔබට පේනවා මෙතනදී මේ 2018 වසරේදී පවත්නා මිල සහ ස්ථාවර මිල කියන අතර වෙනස ඇති වෙන්න බලපාලා තියෙන්නේ මිල මට්ටම වෙනස් වීම කියලා. ඒත් ඔබ දරුවෝ දැනගන්නවා පවත්නා මිල අනුව නිෂ්පාදිත අගය කිරීමේදී මිල මට්ටම් වල වෙනස් වීමත් බලපානවා ප්‍රමාණාත්මක වෙනස් වීමට අමතරව. අපිට උඩන් 2019 සංකලයකනකට ගියොත් බලන්න පුළුවන්. එතෙන්ද නිමුවීම වැඩිවීමක් වෙලා තියෙනවා. මිල වෙලා තියෙන අඩුවීමක්. නමුත් අපි දකිනවා ස්ථාවර මිල ගණනය කරපු
වටිනාකමේ වැඩිවීමක් වෙලා තිනවා. එතනින් මම තවදුරටත් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ පවත්නා මිල අනුව ගණනය කරපු ඇස්තිමේන්තු වල සෑම විටම මිල වෙනස් වීමත් අන්තර්ගත වෙලා තියෙනවා ප්‍රමාණ වෙනස් වීමට අමතරව. හැබැයි ස්ථාවර මිල අනුව ගණනය කරපු ඇස්තිමේන්තු සමාන වෙලා තියෙන්නේ ප්‍රමාණාත්මක වෙනස විතරයි නැත්නම් මූර්ත වෙනස විතරයි. ඔව්. ඒ සරල උදාහරණය මගින් අපේ දරුවන්ට හොඳින් පැහැදිලි වෙන්න ඇති මෙම ජාතික ගිණුම ඇස්තමේන්තු වල තිබෙන මිල සංකල්ප දෙකේ වෙනස. පෙර සාකච්ඡා කළ ජාතික ගිණුම ඇස්තමේන්තු සංකල්ප වලට අමතර තව ඉතා වැදගත් සංකල්පයක් තමයි ආර්ථික වර්ධන වේගය කියලා කියන්නේ. කිසියම් ආර්ථිකයක් සමස්තයක් ලෙස කිසියම් කාල පරිච්ඡේදයකට සාපේක්ෂව යහපත් මට්ටමකට පැමිණ තිබේද නැත්නම් පසුබෑමකට ලක්ව තිබේද යන්න මෙම ආර්ථික වර්ධන වේගයෙන් මැනගන්නට පුළුවන්. කපිල මහත්තයා කොහොමද අපි මේ ආර්ථික වර්ධන වේගය ගණනය කරනු ලබන්නේ? ඔව් දනුෂ් අපිට පුළුවන් ආර්ථික වර්ධන වේගය ගණනය කරන්න කිසියම් කාල සීමාවක් තුළ පැවති ස්ථාවර මිල අනුව ගණනය කරපු දළදේශීය නිෂ්පාදිතයෙන් එම වසර තුළ ඇතිවෙච්ච ප්‍රතිශතක වෙනස මැන දක්වන්න. අපිට පුළුවන් මේ තිරය දකින සමීකරණය සඳහා භාවිතා කරන්න. මේ වෙලාවේදී අපි දකින්නේ සලකා බලන වසරේ ආර්ථික වර්ධන වේගය සමාන වෙන්නේ එම වසරේ පැවතිච්ච ස්ථාවර මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදිතයෙන් ඊට පෙර වසරේ පැවතිච්ච දළදේශීය ස්ථාවර මිලට දළදේශීය නිෂ්පාදිතයෙන් ලැබෙන අඩු කර ලැබෙන පිළිතුර බෙදන්න ඕනේ පෙර වසරේ පැවති ස්ථාවර මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදිතයෙන්. අපි දකින දනුෂ මේ හැම අවස්ථාවෙදීම අපි පාවිච්චි කරලා තියෙන්නේ ස්ථාවර මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදිතය. ඒකට හේතුව තමයි අපි ආර්ථික වර්ධනයකදී අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ වෙච්ච මූර්ත වෙනස. එහෙම නැත්නම් ආර්ථිකයේ වෙච්ච ප්‍රමාණාත්මක වෙනස. මේ නිසා ප්‍රමාණාත්මක වෙනස පමණක් අඩංගු වෙන ස්ථාවර මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදිත සංඛ්‍යා තමයි මෙතනදී භාවිතා වෙන්නේ අවස්ථා දෙකේදීම. ඔව් කපිල මහත්තයා. අපි අහලා තියෙනවා දළදේශීය නිෂ්පාදනයේ ගම්‍ය අවදමනකය කියලා. එයින් කොහොමද අදහස් වන්නේ? ඔව් දනුෂ් මම කලින් සඳහන් කරානේ මේ තිර දකින්න ආකාරයට අපි කලින් සඳහන් කරානේ පවත්නා මිලට ගණනය කරපු ඇස්තමේන්තු තුළ මිල මට්ටම වෙනස් වීම තියෙනවායි කියන එක. ඒතර මෙතනදී අතන අපි කරන්නේ මේ පවත්නා මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදන ඇස්තමේන්තු වල තියෙන මිල මට්ටමේ වෙනස් වීම වෙන් කළ අඳුන ගන්න එක. එහෙම නැත්නම් මේ මිල මට්ටමේ බලපෑම මැන දක්වන එක. අපි මේ සඳහා පාවිච්චි කරන සමීකරණයක් මේ තිරේ ඔබ දකිනවා. මෙතනදී අපි කරන්නේ පවත්නා මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදන ඇස්තමේන්තු බෙදනවා ස්ථාවර මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදන ඇස්තමේන්තු වලින්. අපි මේක 100න් වැඩි කළා දර්ශකයක් විදිහට තමයි සාමාන්‍යයෙන් ප්‍රකාශයටපත් කරන්නේ. මේක ඇත්තටම මිල දර්ශකයක්, මේක පාෂී මිල දර්ශකයක්. අපිට අවශ්‍ය නම් කිසියම් නිශ්චිත වර්ෂයක මිල මට්ටම් වෙනස් වීමේ බලපෑම මැන දක්වන්න අපිට පුළුවන් මේ කියන දළදේශීය නිෂ්පාදිත ගවම් මිල අවදමනකය ප්‍රතිශතක වෙනසක් විදිහට දක්වන්න. ඒතකොට අපිට බලන්න පුළුවන් ඒ වර්ෂයේ මිල මට්ටම් වෙනස් වීමේ ප්‍රමාණය කොහොමද කියන එක. ඇත්තට මෙතනදී දැන් ඔබ මම හිතන්නේ අපි දරුවෝ දන්නවා ඇති මිල දර්ශක තවත් ඒවා අහලා ඇති. විශේෂයෙන්ම පාරිභෝගික මිල දර්ශක වගේ දේවල්. හැබැයි අපි දරුවෝ මතක තියාගන්න ඕනේ මේ පාරිභෝගික මිල දර්ශකවලදී තෝරාගත් භාණ්ඩ පැසක මිල මට්ටම වෙනස් වීම තමයි සලකා බලන්නේ. නමුත් මේ කියන දළදේශීය නිෂ්පාදිතයේ ගම් මිල අවදමනකය තුළ ආර්ථිකය තුළ නිෂ්පාදනය වෙච්ච සියලුම භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වෙනස් වීම අන්තර්ගත වෙනවා. හැබැයි අපි අර කලින් කතා කරපු පාරිභෝගික මිල දර්ශකවල ආනයන භාණ්ඩ වල මිල මට්ටම වෙනස් වීමත් අඩංගු වුණාට මේ කියන දළදේශීය නිෂ්පාදිතයේ ගම් මිල අවදමනකය තුළ අඩංගු වෙන්නේ රටේ ආර්ථිකය තුළ නිෂ්පාදිත වෙච්ච භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වෙනස් වීම විතරයි. ස්තුතියි කපිල මහත්තයා. මේ වෙනට අප සාකච්ඡා කරලා අවසන් ජාතික ගිණුම්කරණය යනු කුමක්ද? එහි ප්‍රධාන භාවිතයන් මෙන්ම සංකල්ප පිළිබඳව. අපගේ සාකච්ඡාව දැන් යොමු කරන්න හදන්නේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කරන ප්‍රවේශයන් පිළිබඳව. ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේ ප්‍රවේශයන් ත්‍රිත්වයක් තියෙනවා. එනම් නියමවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය වශයෙන්. මෙම එක් ප්‍රවේශයන්ට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේ ක්‍රියාවලිය වෙනස්. අපි ඒ පිළිබඳ සාකච්ඡාවට එළඹීමට පෙර චක්‍රීය සටහනක් මගින් බලමු මෙම ආදායම් වියදම් ගණනය වෙන්නේ කොහොමද කියලා. උදාහරණයක් අපිට පුළුවන් ඒ අදාළ ප්‍රවේශම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කලින් අපිට පුළුවන් මේ වගේ සරල ආර්ථිකයක් උපකල්පනය කරපු ආදායම් වියදම් චක්‍රීය ප්‍රවාහයක් ඔස්සේ මේ තියෙන ප්‍රවේශම් තුන පිළිබඳ අදහස ලබා ගන්න. අපි කවුරුත් දන්නද මේ කියන අපි විතර පෙන්වලා තියෙන සුළුපතරහනේ තාමත් සරල කරපු ආර්ථිකයක්. ඒතර මේ ආර්ථිකය අපි පෙන්වලා තියෙන්නේ සාධක නැත්නම් නිෂ්පාදන සාධක හිමි කුටුම්බ අංශය සහ නිෂ්පාදන සාධක යොදාගෙන නිෂ්පාදනයට වෙන නැත්නම් භාණ්ඩ සේවා නිෂ්පාදනයට වෙන ව්‍යාපාරික අංශය. අපි දන්නවා නිෂ්පාදන අංශය කුටුම්බ අංශය සතු භාණ්ඩ නිෂ්පාදන සාධක යොදාගෙන නිෂ්පාදන කාර්යය නිශ්චය වෙනවා. ඒතර ඒගොල්ලෝ ව්‍යාපාරික අංශයේ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරනවා. ඒතර මෙහෙම නිෂ්පාදනය කරපු අවසන් භාණ්ඩ සේවාවල සමස්ත අගය ගණනය කිරීම තමයි අපි
නිමුම් ප්‍රවේශයේදී සිද්ධ කරන්නේ. ඒ වගේම අපි දන්නවා කුටුම්බ අංශයෙන් ලබාගත් නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක වෙනුවෙන් ඔවුන් වෙත ආදායම් ප්‍රවාහයක් ගලා යනවා. නැත්නම් ව්‍යාපාරික අංශයේ යම්කිසි ගෙවීමක් කරනවා. මෙන්න මේ විදිහට කුටුම්බ අංශයෙන් ලැබෙන ආදායම් ප්‍රවාහය අපේ ආදායම් ප්‍රවාහය තුළ තියෙනවා ශ්‍රමයට ලැබෙන වැටුප් සහ වේතන, ඒ වගේම භූමි වෙනුවෙන් ලැබිච්ච බදුකුලි, ප්‍රාග්ධනයට ගෙවූ පොලි, ඒ වගේම ව්‍යවසායකත්ව වෙනුවෙන් ලැබිච්ච ලාභ කොටස්. මේ වගේ ලැබිච්ච සාධක ආදායම් ප්‍රවාහය මැන දැක්වීම තමයි ආදායම් ප්‍රවාහයේදී වෙන්නේ. ආදායම් ප්‍රවේශයේදී වෙන්නේ. ඒ වගේම ඉතා සරල ආර්ථිකයකදී මේ ලැබෙන සියලුම ආදායම් නැවත වාරයක් භාණ්ඩා සේවා මිලදී ගන්න. ඒක පාරිභෝගික අරමුණින් වෙන්න පුළුවන්, ආයෝජන අරමුණින් වෙන්න පුළුවන්. මේ කියන භාණ්ඩා සේවා මිලදී ගැනීම සඳහා සියලුම ආදායම් වියදම් කරනවා. ඒතර මෙන්න මේ වියදම් කරන අධීරයේදී මේ සමස්ත වියදම නැත්නම් රටේ නිෂ්පාදිත මත කර සමස්ත වියදම ඇස්තමේන්තු කිරීම තමයි වියදම් ප්‍රවේශයේදී සිද්ධ කරන්නේ. ඒත් මේ විදිහට අපිට අඳුන ගන්න පුළුවන් දනුෂ ඒ ප්‍රවේශයන් තුන ඉතා සරල ආර්ථිකයේදී කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ස්තුතියි කපිල මහත්තයා. මම හිතන්නේ අපේ දරුවන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේ ප්‍රවේශයන් ත්‍රිත්වය පිළිබඳව. අපි දැන් එක් එක් ප්‍රවේශය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාව ආරම්භ කරමු. පළමුව අපි නිමවුම් ප්‍රවේශය වෙත හැරෙමු. කපිල මහත්මයා, අපිට විස්තර කරන්න පුළුවන්ද මේ නිමවුම් ප්‍රවේශය යනුවෙන් අදහස් වන්නේ කොහොමද කියලා? ඔය දනුෂ මම කලින් සඳහන් කළ විදිහට නිමවුම් ප්‍රවේශය සිද්ධ වෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ නිෂ්පාදනය කරන ලද සියලුම අවසන් භාණ්ඩ හා සේවාවල වටිනාකම ඇස්තමේන්තු කිරීම. මම මෙතනදී අවසන් භාණ්ඩ හා සේවා කියන වචනේ ඉස්මතු කරනවා. මොකද මේ අවසන් භාණ්ඩ හා සේවා කියන වචනේ ඉතාම වැදගත්. ඒතර මේ වගේ ද්විගන්න සහ බහුගන්න දෝෂ වලින් තොරව අවසන් නිෂ්පාදිතයේ භාණ්ඩ සහ නිෂ්පාදිතයේ වටිනාකම ගණනය කරන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි අවසන් නිමවුම් ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි එකතුළු වටිනාකම් ක්‍රමය. අපි අවසන් නිමවීම පිළිබඳව ක්‍රමය පිළිබඳව අවධානය යොමු කළොත් මෙතනදී වෙන්නේ නිෂ්පාදිතයේ නිෂ්පාදක ක්‍රියාවලියේ අවසන් අදියර පහු කරලා ඒ කියන්නේ තවදුරටත් සකස් කිරීමකින් තොරව ආයෝජනයට හෝ පරිභෝජනයට හෝ පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා පමණක් ආගය ජාතික ගිණුමට ඇතුළත් කිරීම. නමුත් දනුෂ දරුවනේ මේ ප්‍රායෝගිකව මෙතනදී ගැටලුවක් මතුවෙනවා. සමහර වෙලාවට අපි අවසන් නිෂ්පාදිත අඳුන ගන්න භාණ්ඩ තවත් නිෂ්පාදන ක්‍රියාවලියක යෙදුම් විතර භාවිත වෙච්ච අවස්ථාවන් තියෙනවා. මම අපිට උදාහරණයක් කියන්නම්. සීනි. අපි කවුරු සීනි දන්නවනේ. අපිට පුළුවන් සීනි අවසන් භාණ්ඩයක් විදිහට පාන වර්ගවලට තේ වලට දාලා, කෝපි වලට දාලා පානය කරන්න පුළුවන්. ඒතර ඒක වෙන්නේ ඒක අවසන් පරිභෝජනයක්. හැබැයි අපි දන්නවා මේ කියන සීනිම රස කැවිලි කර්මාන්තයේදී නැත්නම් රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයේ පාවිච්චි කරන යෙදුමක් විදිහට. ඒ නිසා අපිට ප්‍රායෝගිකව අපහසුතාව තියෙනවා මේ අවසන් නිමවීම ක්‍රමයේදී අවසන් භාණ්ඩ සේවාවල වගේ පමණක් වෙනම ඇස්තමේන්තු කරන්න. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ ඇතුළුව ලෝකේ බොහොමයක් රටවල් තමගේ නිල ඇස්තමේන්තු සකස් කිරීම යොදාගන්නේ මේ කියන අවසන් නිමවීම ක්‍රමය නෙමෙයි. මම දෙවෙනි කතා කරන්න බලාපොරොත්තු වෙන එකතුළු අගේ වටිනාකම් ක්‍රමය. අපි එකතුළු වටිනාකම් ක්‍රමය පිළිබඳව පැහැදිලිමක් කරොත් එකතුළු වටිනාකම් ක්‍රමයේදී වෙන්නේ නිෂ්පාදනයේ දල වටිනාකම නැත්නම් නිෂ්පාදිතයේ දල වටිනාකමින් එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ යෙදුම් නැත්නම් අන්තර් භාණ්ඩ වල වටිනාකම අඩු කරලා ඒ අධීරයේ එකතුළු අගය ලබා ගැනීම. ඒතර මෙසේ ලබා ගන්න එක් අධීර ලබා ගන්න එකතුළු අගය අවසාන වශයෙන් අවසන් නිෂ්පාදිත අගයට සමාන විය යුතුයි. අපිට පුළුවන් සංඛ්‍යා සටහනක ආශ්‍රයෙන් උදාහරණයක් ආශ්‍රයෙන් මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න. අපි මෙතනදී අරගෙන තියෙන්නේ අපිට ඉතාමත් හුරුපුරුදු උදාහරණයක්. ඒතර මේ උදාහරණයේ තියෙන්නේ අපි කවුරුත් දන්න පාන් නිෂ්පාදන ක්‍රියාවලිය. ඒතර පාන් නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි දන්නවා අවසන් භාණ්ඩ විදිහට අපිට ගන්න පුළුවන් පාන්. ඒතර අපි මේ අවස්ථාවේදී අපි ඇස්තමේන්තු කරලා තියෙනවා මේ පාන් වල අවසන් භාණ්ඩ විදිහට පාන් වල වටිනාකම රුපියල් ලක්ෂයක් කියලා. ඒතර අපිට අවසන් නිමවීම ක්‍රමයේදී ගන්න ඕන අපිට ගන්න වෙන්නේ මේ ලක්ෂය තමයි නිමවීම වටිනාකම විදිහට. ඒතර අපිට බලන්න පුළුවන් කොහොමද එකතුළු වටිනාකම් ක්‍රමයේදී මේ එක් අධීරයේදී එකතුළු අගය ගණනය කරලා සමස්ත අගයට සමාන අගයක් ලබා ගන්න කියලා. ඒතර මෙතනදී අපි පාන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයක් ලබාගෙන තිනවා තිරිඟු බීජ නිෂ්පාදනයේ ඉඳන් අවසන් වශයෙන් පාන් නිෂ්පාදනය දක්වා. ඒතර මේ නිෂ්පාදන ක්‍රියාවලිය මේ උදාහරණයේදී අධීර 4කින් සමන්විත කරලා තිනවා. අපි ආරම්භයක් විදිහට දකිමු බීජ නිෂ්පාදනයේ කියන ආර්ථික කටයුත්ත. ඒතර මෙතනදී බීජ නිෂ්පාදනයේ ආර්ථික කටයුත්තේ අවසන් නිෂ්පාදනය වෙන්නේ බීජ, තිරිඟු බීජ. ඒතර තිරිඟු බීජ වල වටිනාකම අපි රුපියල් 20000ක් කියලා ඇස්තමේන්තු කළොත් සහ අපි උපකල්පනය කරොත් එහෙම මේ තිරිඟු නිෂ්පාදනයේ කියන ආර්ථික ක්‍රියාකාරීත්වය ඇතුලේ බාහිරින් මිලදී ගත්ත යෙදුම් කිසිවක් භාවිත කරන්නේ නැහැ කියලා උපකල්පනය කරොත් අපිට ලැබෙනවා මේ බීජ නිෂ්පාදන ක්‍රියාවලියේ එකතුළු අගය රුපියල් 20000ක් විදිහට. අපි ඊළඟට ගත්තොත් දෙවෙනි අධීර විදිහට තිරිඟු වගා කිරීමේ ආර්ථික කටයුත්ත.
ඒතර මේ තිරිඟු වගා කිරීමේ ආර්ථික කටයුත්තේ මොකද්ද නිමු වෙන්නේ? නිමු වෙන්නේ තිරිඟු අස්වැන්න. අපි අස්තමේන්තු කරන මේ අවස්ථාවේදී මේ මෙසේ ලබාගත්ත තිරිඟු අස්වැන්නේ වටිනාකම රුපියල් 50000ක් කියලා. එහෙනම් මේ අපි දන්නවා මේ තිරිඟු අස්වැන්න ලබා ගැනීම සඳහා රුපියල් 20000ක් වටින තිරිඟු බීජ යොදාගත්තයි කියලා. එහෙනම් ඒ තිරිඟු බීජ තමයි මේ අවස්ථාවේ යෙදුම් වෙන්නේ. එහෙමනම් අපි මේ 50000ක් වෙච්ච නිමේ වටිනාකමෙන් 20000ක් වෙච්ච යෙදුම් වටිනාකම අඩු කරාම අපිට තිරිඟු වගා කිරීමේ ආර්ථික අධීරේ එකතු කළා කියලා ලැබෙනවා රුපියල් 30000ක් කියලා. අපි තවත් ඉදිරියට ගියොත් එහෙම අපි ඊළඟට අපිට හම්බ වෙන්නේ තිරිඟු පිටි කිරීමේ මෙහෙම කටයුත්ත. අපි කියන මිලින් ඔපරේෂන් එක කියලා. ඒතර මෙතනදී අවසන් නිෂ්පාදිත වෙන්නේ තිරිඟු පිටි. ඒතර මේ කියන තිරිඟු පිටි වල වටිනාකම අපි රුපියල් 75000ක් කියලා ඇස්තමේන්තු කළොත් අපිට 50000ක් වෙච්ච තිරිඟු අස්වැන්න අඩු කරොත් අපිට ලැබෙනවා තිරිඟු පිටි කිරීමේ කර්මාන්තයේ අගය රුපියල් 25000ක් විදිහට. ඒ වගේම අවසන් වශයෙන් අපි පාන් නිෂ්පාදනය නැත්නම් මේ බේකරි එක පාන් නිෂ්පාදනය කරන අවස්ථාව ගත්තොත් එහෙම අපි මේ පාන් වල අවසන් වටිනාකම රුපියල් ලක්ෂයක් විතර ඇස්තමේන්තු කරලා තියෙනවා. අපි දන්නවා මේ රුපියල් ලක්ෂය තුල රුපියල් 75000ක් වටින තිරිඟු පිටි අඩංගු වෙලා තියෙනවා කියලා. ඒතර අපි දන්නවා මේ දෙක අඩු කරාම පාන් නිෂ්පාදනය කියන මේ බේකරි කර්මාන්තයේ එකතු වගේ වෙන්නේ රුපියල් 25000ක්. ඒතර මේ ආකාරයට මේ ආර්ථික අවස්ථා හතරේ බීජ නිෂ්පාදනය, තිරිඟු වගා කිරීම, තිරිඟු පිටි කිරීම සහ පාන් නිෂ්පාදනය කියන අවස්ථා හතරේ එකතු කළාගේ වෙන වෙනම බැලුවාම අපිට එකතු ලැබෙන්නේ රුපියල් ලක්ෂයක්. එහෙනම් මේ එකතු කළාගේ සමාන වෙනවා අපි කලින් කතා කරපු අවසන් නිමවීමේ වටිනාකමට. ස්තුතියි කපිල මහත්තයා. මීළඟට අපි නිමවීම ප්‍රවේශය යටතේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නිමවීම ප්‍රවේශයේදී අපිට හමු වෙන මිල පිළිබඳ සංකල්ප තුන දෙසටයි. කපිල මහත්මයා, අපිට මේ මිල පිළිබඳ සංකල්පවල වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් දනුෂ්, අපිට පුළුවන් ඔබ කිව්ව ආකාරයට මිල සංකල්ප තුනක් තියෙනවා. අපි මුලින්ම අපි කතා කරමු මූලික මිල සම්බන්ධව. මූලික මිල කියන්නේ නැත්නම් බේසික් ප්‍රයිස් කියලා කියන්නේ නිෂ්පාදකයෙක් තමන්ගේ භාණ්ඩ හා සේවාව නිෂ්පාදනය කරලා අලෙවි කරන්න සූදානම් කරපු අවස්ථාවක තියෙන මිල. ඒතර අපි දන්නවා මේ එහෙම එවැනි අවස්ථාවකදී මිල තුල තියෙන්න ඕනේ නිෂ්පාදන පිරිවැය. ඊටත් අමතරව එවැනි අවස්ථාවකට අදාළ මිල තුල තියෙනවා නිෂ්පාදනය නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය මත රජය විසින් අය කළ ශුද්ධ බදු. අපි මේ ශුද්ධ බදු කියලා සඳහන් කරන හැම වෙලාවෙම අදහස තමයි රජය විසින් අය කරපු බද්දෙන් කිසියම් අවස්ථාවක සහනාධාර ලබා දීලා තිබුණා නම් ඒ ප්‍රමාණය අඩු කරලා ලැබිච්ච ශුද්ධ බදු ප්‍රමාණය. ඒතර මේ අවස්ථාවේදී මූලික මිල තුල තියෙනවා නිෂ්පාදන පිරිවැය වගේම නිෂ්පාදනයේ මත අය කළ ශුද්ධ බදු. අපි ඊළඟට සලකලා බලුවොත් නිෂ්පාදකයාගේ මිල. අපි කියන ප්‍රොඩියුසර් ප්‍රයිස් කියලා. නිෂ්පාදකයා ප්‍රයිස් මිල කියලා කියන්නේ නිෂ්පාදන ස්ථානයෙන් වෙළඳ කරා භාණ්ඩේ ඉවතට ඇදී යන විට නිෂ්පාදකයා විසින් අය කරන මිල. ඒතර මේ කියන මිල තුල අපි කලින් කතා කරපු මූලික මිලට අමතරව තියෙනවා නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගෙන් රජය අය කරන ශුද්ධ බදු. මූලික මිලට අමතරව නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගෙන් අය කරපු ශුද්ධ බදු මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. අපි තුන්වෙනි අදියරට ගියොත් එම නමුත් දරුවනේ මේ නිෂ්පාදක මිල තුලත් අපි කවුරුත් අහලා තියෙන පිරිවැටුම් බදු එහෙම නැත්නම් වැට් බදු වගේ දේවල් ඇතුළත් වෙලා නැහැ. මොකද වැට් බද්ද අය කරන්නේ පාරිභෝගිකයන් නැත්නම් ගැනුම්කරුවගෙන්. අපි බලමු ඊළඟ අදියරේදී කොහොමද ඒක එකතු වෙලා තියෙන්නේ කියලා. අපි ඊළඟ අදියරට යමු ගැනුම්කරුගේ මිල නැත්නම් පාරිභෝගික මිල කියන එක අපි ඒකට කියනවා පර්චේසර් ප්‍රයිස් කියලා. ඇත්තට මේ පාරිභෝගික මිල කියන්නේ ඔබත් මමත් වෙළඳපොළට ගිහිල්ලා භාණ්ඩය මිලදී ගැනීමේදී ඇත්ත වශයෙන්ම අපි ගෙවන මිල. භාණ්ඩ මිලදී ගැනීමේදී අපි ගෙවන මිල තමයි මේ පාරිභෝගික මිල කියලා කියන්නේ. ඒතර මේ පාරිභෝගික මිල තුල නැත්නම් ගැනුම්කරුගේ මිල තුල අපි කලින් කතා කරපු නිෂ්පාදක මිලට අමතරව තවත් යම් එකතු වීම් ටිකක් තියෙනවා. මොනවද මේ එකතු වීම්? අපි දන්නවා නිෂ්පාදකයාගේ සිට වෙළඳපොළට නැත්නම් වෙළඳ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන්න යම්කිසි පිරිවැයක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රවාහන ගාසු නැත්නම් ප්‍රවාහන පිරිවැය කියලා. ඊටත් අමතරව මේ අධිරයන්ගෙන් වෙළඳන්ගේ සම්බන්ධයක් වෙළඳන් සම්බන්ධ වෙන නිසා වෙළඳන්ගේ ලාභ තීරුව නැත්නම් අපි කියනවා ප්‍රොෆිට් මාජින් එක කියලා මේකත් මේ තුරට එකතු වෙන්න ඕනේ. ඊටත් අමතරව මම අර කලින් සඳහන් කරපු පාරිභෝගිකයන් අය කරන භාණ්ඩ මත තියෙන ශුද්ධ බදුත් තියෙනවා. යම්කිසි අවස්ථාවකදී පාරිභෝගිකයාට සහනයක් විදිහට වෙළඳාට යම්කිසි සහනයක් රජය ලබා දුන්නා සහනාධාරයක් විදිහට මේ ශුද්ධ බදු තුල එයත් අඩු වෙලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ ආකාරයට අපිට පුළුවන් දනුෂ දරුවනේ මිල සංකල්ප තුන පිළිබඳව කෙටි පැහැදිලිමක් කරන්න. ඔව්. ඒ පැහැදිලි කිරීමත් සමග අප දූ දරුවන්ට මේ මිල සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. නිමවීම ප්‍රවේශය යටතේ අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ
වාර්ෂික වාර්තාවේ දෙවන පරිච්ඡේදය මැනවින් හැදෑරීම තුළින් හොඳ අවබෝධයක් ලබා ගන්න අපේ දරුවන්ට හැකි වේවි. දෙවන පරිච්ඡේදයේ පළමු සංඛ්‍යා සටහන තුළින් මෙම කරුණු වඩා හොඳින් පිළිබිඹු වෙනවා. කපිල මහතා අපිට විස්තර කරන්න පුළුවන් මේ සංඛ්‍යා සටහන පුර. ඔව් අපි මේ තිරේ දකින ආකාරයට අපිට පුළුවන් 2 1 කියන සංඛ්‍යා සටහන සමීප වර්ධනය කරන්න. අපි මුලින්ම පෙන්වලා තියෙන්නේ කෘෂිකර්මාන්තේ වනවගාව සහ දිව කර්මාන්තේ කියන ප්‍රධාන ආර්ථික කටයුත්ත. දැන් මේ ප්‍රධාන කටයුත්ත යටතේ අපි ආර්ථික කටයුතු 16ක් විස්තර කරලා තිනවා පිළිගස්සලා තියෙනවා. අපිට මෙතනදී දැනගන්න පුළුවන් මේ තියෙන තීර තුනෙන් මුල්ම තීරුවේ තියෙන්නේ වෙනස් වීම යනකොට නැත්නම් වර්ධන වේගය තමයි මුල්ම තීරුවේ තියෙන්නේ. දෙවෙනි තීරුවේ තියෙන්නේ මේ කියන වෙනස් වීම සඳහා මේ එක් ආර්ථික කටයුත්ත දායක වෙලා තියෙන කොයිතරම් ප්‍රමාණයකද කියන 100 ගණනක් වශයෙන් ප්‍රතිශතයක් විදිහට අපිට තුන්වෙනි තීරුවේ දැනගන්න පුළුවන් මේ එක් ආර්ථික කටයුත්ත සමස්ත දල දේශ නිෂ්පාදිතයට කොයිතරම් දුරට දායකත්වයක් දක්වද කියන එක. අපිට මෙන් දැනගන්න පුළුවන් 2018 වසරේදී ඊට කලින් වර්ෂයට සාපේක්ෂව 6.5ක වගේ වැඩි වේගයෙන් වර්ධනය වෙච්ච මේ සමස්ත ආර්ථික කටයුත්ත 2019 වසර වෙද්දී වර්ධනය වෙලා තියෙන්නේ 0.6ක් වගේ සුළු වර්ධන වේගයෙන් විතරයි කියන එක. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් අපි තුන්වෙනි තීරුවට අවධානය යොමු කළොත් 2018 වසරේදී මේ කියන කෘෂිකර්මාන්තයේ වනවගාව සහ දිගකර්මාන්තයේ සමස්ත ආර්ථික කටයුත්ත දලදේශ නිෂ්පාදිතයට 7.1ක දායකත්වය ලබා දීලා තියෙනවා. නමුත් 2019 වසර වෙද්දී ඒක සුළු වශයෙන් පහළ ගිහිල්ලා දායකත්ව සටහනලා තියෙන්නේ 7% කියන ප්‍රමාණයට. අපිට පුළුවන් ඊළඟට බලන්න කර්මාන්ත අංශය පිළිබඳව කර්මාන්ත අංශය පිළිබඳව බලුවොත් අපිට දැනගන්න පුළුවන් මේ අර්ථෙත් අපි උප අංශ 17ක් යටතේ සංකලනයකට පෙන්වලා තියෙනවා. මම මෙතනදී කැමතියි වඩා ඔබගේ අවධානය යොමු කරන්න. දැන් වර්ධන වේගය ගත්තොත් මේ කර්මාන්ත කියන සම්පූර්ණ ආර්ථික ප්‍රධාන ආර්ථික කටයුතු වර්ධන වේගය 2018 වසරේදී පිටලා තියෙන්නේ 1.8ක් වගේ. නමුත් අපි දකිනවා 2019 වෙද්දී ඒක ඉතා වැඩි වේගකින් වර්ධනය වෙලා 2.7ක වර්ධනයක් අත් කරගෙන තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් මේ වර්ධනය සඳහා මොන වගේ අයිතමයන්ද වැඩි දායකත්වයක් දක්වලා තියෙන අපිට පුළුවන් මේ දෙවෙනි තීරුවෙන් ඒ පිළිබඳව දකින්න. ඔබ දකිනවා වැඩිම දායකත්වයක් දක්වලා තියෙන්නේ සමස්ත නිෂ්පාදන කර්මාන්ත අංශය. ඒ වගේම අපි දකිනවා ඊට ආසන්න 12කට ආසන්න දායකත්වයක් දක්වලා තියෙනවා ඉදිකිරීම ආශ්‍රිත කාර්මික කටයුතු. ඒ වගේම අපිට දකින්න පුළුවන් ඉතා සුළු වශයෙන් ඉහළ යාමක් වෙලා තියෙනවා මේ සමස්ත ආර්ථික කටයුත්ත දලදේශ නිෂ්පාදිත දායකත්වයක්. අපි ඊළඟට යමු වුණොත් එimhe සේවාංශය පිළිබඳව මෙතනදිත් අපිට අර කලින් ආකාරයටම දක් ගන්න පුළුවන් තීරු තුනකින් සහ ආර්ථික කටයුතු 15කින් පෙරගස්ව දින ආකාරය මෙතන මට විශේෂයෙන්ම අවශ්‍යයි ඔබට පැහැදිලි කරන්න. දැන් අපි බැලුවොත් එimhe සේවාංශයේ උපාංශ 17ක් තිබුණත් අපි දකිනවා මේ තුන්වෙනි තීරුව සාවධානය යොමු කරොත් 10%කටත් වඩා වැඩි දායකත්වයක් දක්වන අංශ කීපයක් තියෙනවා. විශේෂයෙන්ම තොග සහ සිල්ලර වෙළඳාම සහ ප්‍රවාහන ආශ්‍රිත කර්මාන්තවල දායකත්වයේ දලදේශ නිෂ්පාදනයේ 10%ටත් වඩා වැඩි. ඒ වගේම අපිට බලන්න පුළුවන් සමහර සේවා කටයුතු විශේෂයෙන්ම විදුලි සංජය සේවාවන් පරිගණක සහ මුද්‍රාංක ආශ්‍රිත කටයුතු ඒවා අනිකුත් ආර්ථික කටයුතු වඩා වැඩි වේගයකින් වර්ධනයලා තියෙනවා කියලා කියන එක. අපිට ඇත්තටම මේ සම්බන්ධව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන අවස්ථාවක් නැහැ මේ වගේ වැඩසටහනකදී. මම ආරාධනා කරනවා අපේ දරුවන්ට මහ බැංකු වාර්තාවේ ආධාර සංඛ්‍යා සටහන් සමීපව අධ්‍යයනය කරන්න කියලා. ඔව් දරුවනේ. දෙවන පරිච්ඡේදයේ පළමු සංඛ්‍යා සටහන මැනවින් අධ්‍යයනය කිරීමෙන් අපට පුළුවන් ප්‍රධාන ආර්ථික කටයුතු මොනවාද? ඒවා පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක්ද නැත්නම් පසුබෑමකටද ලක් වෙලා තියෙන්නේ? මේ එක් ආර්ථික කටයුතු සමස්ත ආර්ථිකයෙන් කොපමණ ප්‍රතිශතයක දායකත්වයක් දක්වනවද කියලා හඳුනා ගන්න. අප සාකච්ඡා මුල් භාගයේදී කතා කරා මෙම ජාතික ගිණුම් ඇස්තමේන්තු මගින් ආර්ථිකයේ ව්‍යුහමය වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් කියලා. කපිල මහතා මෙම නියම ප්‍රවේශ ඇස්තමේන්තු මගින් එසේ අපිට ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනගන්නේ කෙසේද? ඔව් දරුවෝ අපිට පුළුවන් ජාතික ගිණුම් ඇස්තමේන්තු මාර්ගයෙන් රටක් කාලාන්තර තිස්සේ තිබෙච්ච ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගන්න. අපිට පුළුවන් මම හිතන්නේ මේ තිරේ දකින රූපසටහන ආශ්‍රයෙන් ඒක වඩා පැහැදිලි කරන්න. දැන් මෙතන තියෙනවා රූපසටහන් තුනක් 1960 කියන වසරට 1977 වසරට සහ 2019 වසරට දාලා. ඒතර මේ හැම රූපසටහනකදීම කෘෂිකාර්මික සේවා සහ කාර්මික කියන ප්‍රධාන ආර්ථික කටයුතු ත්‍රිත්වය ඒ අදාළ වසරවලදී දලදේශ නිෂ්පාදිතයට දායක වෙලා තියෙන කොහොමද කියලා ප්‍රතිශතය දක්වලා තියෙනවා. අපි මුලින්ම තෝරාගමු කෘෂිකර්මාන්තයේ කියන ආර්ථික කටයුත්ත 1960 වසරේදී කෘෂිකර්මාන්තය සමස්ත දලදේශ නිෂ්පාදිතයට 38ක වගේ
ඉතා ඉහළ දායකත්වයක් දක්වලා තියෙනවා. නමුත් අපි දකිනවා ඒක 1977 වෙද්දී 27% දක්වාත් 2019 වෙනකොට 7% දක්වාත් සීග්‍රයෙන් තමන්ගේ සාපේක්ෂ දායකත්වයේ පහත වෙලා තියෙනවා කියලා කියන එක. හැබැයි මීට සාපේක්ෂව අපිට දකින්න පුළුවන් දනුෂ අපි දරුවනේ සේවා සහ කාර්මික අංශයන් 1960 දකිච්ච ප්‍රමාණයට සාපේක්ෂව 2019 දී ඉතා වේගයෙන් ඉහළ ගිහින් තිනවා කියලා කියනවා. ඒත් මේ අනුව අපි දකින්න පුළුවන් ආර්ථිකයක ව්‍යුහාත්මක වෙනස්කම් වසර ගණන තිස්සේ වෙච්ච වෙනස්කම් මේ දළදේශීය නිෂ්පාදිත ඇස්තමේන්තුව ආශ්‍රයෙන්. ස්තුතියි කපිල මහත්මයා. ඔව් දරුවනේ. අපි අපගේ සාකච්ඡාව ඊළඟට යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකයේ ආයතනික අංශ වර්ගීකරණය පිළිබඳවයි. මේ ජාතික ගිණුම් නව්‍යකරණ ක්‍රියාවලියත් සමග හඳුන්වා දුන් නව සංකල්පයක්. ඒ අනුව සමස්ත ආර්ථිකය ආයතනික අංශ 5කට බෙදා වෙන් කර දක්වනවා. කපිල මහත්මයා අපි විමසා බලමු මේ පිළිබඳ වැඩිදුර තොරතුරු. උදාහරණයක් අපි මෙතනදී ආයතනික අංශයක් නැත්නම් ආයතන ඒකකයක් කියලා කියන්නේ සමස්ත ආර්ථිකයක් තුළ වත්කම් හිමි කරගන්න මම ඔබට තිර දකින්නත් පුළුවන් ඒ කාරණේ සමස්ත ආර්ථිකයක් තුළ වත්කම් හිමි කරගන්න එම වත්කම් දරන සහ අනිකුත් ආයතනික අංශයන් සමග ගනුදෙනුවට සම්බන්ධ වීමේ හැකියාව තියෙන ආර්ථික ඒකකයන්ට. ඒතර ඔබ සඳහන් කළ ආකාරයෙන්ම අපිට පුළුවන් මේ ආර්ථික ඒකකයන් 5කට බෙදලා දක්වන්න වෙන් කර දක්වන්න. මුල්ම ආර්ථික ඒකක විදිහට මම කියනවා රාජ්‍ය අංශය. ඊට පස්සේ අපි දකිනවා මූල්‍ය සමාගමික අංශය. ඊට පස්සේ මූල්‍ය නොවන සමාගමික අංශය. සබ කවුරුත් දන්න කුටුම්බ අංශය සහ ගෘහ අපි කියන ගෘහ අංශය කියලා. ඊට අමතරව අපි දකිනවා ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය කියලා තවත් අංශයක්. ඔය මේ ආකාරයට අපි සමස්ත ආර්ථිකයක් ආර්ථික ඒකක එහෙම නැත්නම් ආර්ථික අංශ 5ක් යටතේ වෙන් කර දක්වන්න පුළුවන්. ඔව් කපිල මහත්මයා. අපි මීට මද වේලාවකට පෙර සාකච්ඡා කළ නිමු ප්‍රවේශ යටතේ පවතින ප්‍රධාන ආර්ථික කටයුතු මෙම ආයතනික අංශ වර්ගීකරණය යටතේ බෙදා දැක්විය හැකිද? ඔව් දනුෂ අපිට පුළුවන් මේ රූපසටහනේ දකින ආකාරයට කුෂ්කාර්මික කාර්මික සහ සේවා කියන ප්‍රධාන ආර්ථික කටයුතු කොහොමද මේ කියපු ආයතනික අංශයන් යටතේ දායකත්ව ලැබිලා තින්නේ කියන එක. අපි මුලින්ම අවධානය යොමු කරොත් එම කුෂ්කර්මාන්තය දෙස 2019 වසරේදී කුෂ්කර්මාන්තය වේ දල එකතු කළ අගයට 80%කටත් වඩා වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ ගෘහ ඒකක සහ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකයන්ට සේවා සපයන ආයතනික අංශය. අපි යමු වුණොත් කර්මාන්ත අංශය පිළිබඳව කර්මාන්ත ආර්ථික කටයුත්තට මේ කටයුත්තේ 64%කට මදක් වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ මූල්‍ය නොවන ආයතන අංශය. අපි නැවත සේවා අංශයට යමු වුණොත් අපිට පේනවා 50%කටත් වඩා වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ ගෘහ ඒකක සහ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකයන්ට සේවා සපයන අංශයන්ගෙන් තමයි දායකත්ව ලැබිලා තියෙන්නේ. අපි සමස්ත ආර්ථිකයම එකට එකතු කරලා ගණන් හැදුවොත් ඒත් අපිට දකින්න හම්බ වෙනවා 50%කට ආසන්න. නැත්නම් 48.8ක් වගේ ඉහළ දායකත්ව ලබා දීලා තියෙන්නේ ගෘහ ඒකක සහ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකයන් සේවා සපයන අංශය. අපේ දරුවන්ට මතක ඇති මම කලින් අවස්ථාවේදී කිව්වා ආර්ථික අංශ 5ක් සම්බන්ධව. 5ක් තියෙනවා කියලා කිව්වා. නමුත් මෙතනදී ඔබ දැක්කේ මේ සටහන අපි දැක්කේ තීරු 4යි. මම හිතන්නේ ඔබට දැනටමත් ඔබගේ අවධානය වෙලා ඇති මේ 4 වෙනි තීරුව අපි දක්වලා තියෙන්නේ අපි කලින් සඳහන් කරපු ගෘහ ඒකක කියන ආර්ථික අංශයයි ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක සේවා සපයන අංශය කියන මේ දෙක ඒකාබද්ධ කරලා. මීට හේතුව තමයි ප්‍රායෝගිකව මේ අංශ සම්බන්ධ දත්ත වෙන වෙන ලබා ගැනීම තියෙන ප්‍රායෝගික අපහසුතාවන්. ඔව් දරුවනේ. මේ වෙන විට අපි නිමු ප්‍රවේශය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන්. අපි ඊළඟට යමු වෙමු ආදායම් ප්‍රවේශය දෙසට. කපිල මහත්තයා අපිට මුලින්ම සඳහන් කරන්න පුළුවන් මෙම ආදායම් ප්‍රවේශය යනුවෙන් අදහස් කරන්නේ කොහොමද කියලා? මම දන්නවා අපි කලින් අර චක්‍රීය ප්‍රවාහය ආශ්‍රයත් පැහැදිලි කර විදිහට ආදායම් ප්‍රවේශය සිද්ධ වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවට දායක වීම වෙනුවෙන් සියලුම නිෂ්පාදන සාධක හිමියන් ලබන ආදායම සමස්තය ලෙස තක්සේරු කිරීම. ඔව්. එතකොට අපි මේ ආදායම් ප්‍රවේශයේදී ආදායම් සංරචක දිහා හැරලා බලුවොත් කපිල මහත්තයා. ඔව් අපි අනිත් අවස්ථාවලදී වගේම ඉතින් අපිට දළදේශීය ආදායමයේ සංරචක කීපයක් අඳුන ගන්න පුළුවන්. අපි මුලින්ම දකිනවා සේවක ආදායම් කියන එක. දැන් සේවක ආදායම් කියන එක අපිට තරම්ම අපි දරුවන්ට තරම්ම ආගන්තුක දෙයක් වෙන්න විදිහක් නැහැ. කෙසේ නමුත් මේ කියන සේවක ආදායම් තුල වැටුප් වේතන ඒවගේම අතිකාල දීමනා වගේ ශ්‍රමය සඳහා කරන ගෙවීම් වගේම අපි දන්නවා අර්ථසාධක අරමුදල් වගේ සමාජ ආරක්ෂණ ක්‍රම වෙනුවෙන් සේවා ආයතන යම්කිසි දායකත්වයක් දරනවා නම් මේකත් මේ තුල ඇතුළත් වෙන්න ඕනේ. මීටත් අමතරව සමහර ආයතන වලින් මූල්‍ය නොවන ප්‍රතිලාභත් සේවකයන් ලැබෙනවා. උදාහරණයක් වෛද්‍ය ප්‍රතිලාභ නැත්නම් ප්‍රවාහන පහසුකම් මේ වගේ මූල්‍ය නොවන පහසුකම් ලැබෙන අවස්ථාවක් තියෙනවා නම් මේ මූල්‍ය නොවන පහසුකම් වලත් ප්‍රතිලාභ වලත්
මූල්‍යමය අගයක් මේ තුල ඇතුළත් වෙන්න ඕනේ. අපි ඊළඟට අඳුන ගන්නවා දල මෙහෙයුම් අතිරික්තය දෙවන සංරචක විදිහට. මේ දල මෙහෙයුම් අතිරික්තය තුල තියෙනවා ශුද්ධ මෙහෙයුම් අතිරික්තය සහ ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. මේ කියන අයිතම දෙක සාමාන්‍යයෙන් අපිට අඳුන ගන්න හම්බ වෙන්නේ සමාගම් වගේ ව්‍යවස්ථාපිත ආයතන තුල. අපි ඊළඟට ගියොත් එම මිශ්‍ර ආදායම කියන සංරචකයේ අපි මෙතනදී අතර මිශ්‍ර ආදායම පෙන්වලා තියෙන්නේ දල මෙහෙයුම් අතිරික්තයේ අනු සංරචකයක් විදිහට. නමුත් සමහර අවස්ථාවලදී අපි දකිනවා මිශ්‍ර ආදායම් ප්‍රධාන සංරචකයක් විදිහට දක්වලා තියෙන අවස්ථා දෙකලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ මිශ්‍ර ආදායම කියන සංරචකයේ සිද්ධ වෙන්නේ ගෘහයකයක් විසින් පවත්වාගෙන ලබන ව්‍යාපාර ආයතන එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර ආයතන වශයෙන් හෝ මේ ගෘහයක ආශ්‍රිත නැත්නම් කුටුම්බ ආශ්‍රිතව සමාගමක් විදිහට ව්‍යාපාරික නොවි පවත්වාගෙන ව්‍යවසායයෙන් ගන්න කරන ආදායම්. මේ ගොඩක් වෙලාවට මෙන්න මේ කියන ව්‍යවසාය ආයතනවල සාධක වෙන කරන ගෙවීම් වෙන අඳුනා ගැනීමේ ප්‍රායෝගික අපහසුතාවයක් තියෙනවා. ඔබ දකින්න මට වගේ නිවස අසල ඇති සිල්ලර කඩයක්. මේ සිල්ලර කඩේ තියෙන්නේ අයිතිකරුගේ නිවසේ කොටසක. සමහරට මේක වැඩ කරන්නේත් මේ නිවසේ සමාජිකයන්. මේ වගේ අවස්ථාවකදී අපිට සර සාධක ආදායම් සාධක වියදම් වෙනම අඳුනා ගැනීමේ ප්‍රායෝගික අපහසුතාවයක් තියෙනවා. අපි ඊළඟට ගත්තොත් එහෙම නිෂ්පාදනයේ මත බදු මේකත් අපි තව සංරචකයකට අඳුන ගන්නවා දලදේශීය ආදායමේ. ඔව්. මම හිතන්නේ දැන් දරුවන්ට ආදායම් ප්‍රවේශය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. කපිල මහත්තයා අපි දැන් ඊළඟට යමු වියදම් ප්‍රවේශය පිළිබඳව. අපිට පැහැදිලි කරන්න පුළුවන්ද මේ වියදම් ප්‍රවේශය කෙසේද ගණනය කරන ලබන්නේ ඒ පිළිබඳ තියෙන සංකල්ප පිළිබඳව? ඔව් දරුෂ වියදම් සංකල්පය යටතේ අපි කරන්නේ මේ කලින් සඳහන් කළ විදිහට කිසියම් කාල පරිච්ඡේදයක් තුළ රටක අවසන් නිෂ්පාදිතය මත එනතන රටේ අවසන් නිෂ්පාදිත භාණ්ඩ සේවා මත කරන සමස්ත වියදම ඇස්තමේන්තු කිරීම. එතකොට අපිට පුළුවන් මේ වියදම් ප්‍රවේශයේදී අඳුන ගන්න ප්‍රධාන වශයෙන් සංකල්ප දෙකක්. එකක් තමයි දලදේශීය වියදම, අනික තමයි දලදේශීය නිෂ්පාදිත මත වියදම. ඇත්තටම මේ කියන සංකල්ප දෙක ගැන අඳුන ගන්න එක දරුවන් ඉතාල වැදගත්. මොකද මේ සංකල්ප තුළ යම්කිසි ව්‍යාකෘත තත්ත්වයක් ඇති වෙන ස්වරූපයකුත් තියෙනවා. දැන් අපිට පසු අවස්ථාවේ දර ගන්න හම්බ වෙයි අපිට දලදේශීය නිෂ්පාදිතය සහ දලදේශීය ආදායම. අපි දැනට සාකච්ඡා කරන්නේ දෙක. ඒතර ඒ දෙකෙන් ලැබෙන අගයට සමාන වෙන්නේ දලදේශීය වියදම නෙමෙයි දලදේශීය නිෂ්පාදිත මත වියදම කියන එක ඔබට තව ස්වල්ප වෙලාවකින් අඳුන ගන්න පුළුවන් වෙයි. මම පැහැදිලි කරන්නම් මේ තිරේ දක්වන මේක ආශ්‍රයෙන් මේ තුල තියෙන සංරචක මොනවද කියලා. ඒතර දලදේශීය වියදමේ මූලික සංරචක තුනක් තියෙනවා. එක තමයි පෞද්ගලික පාරිභෝජන වියදම, ඊළඟට රාජ්‍ය පරිභෝජන වියදම. අපිට පුළුවන් මේ දෙක එකක් විදිහට දක්වන්න පුළුවන් ඕනනම් අවසන් පාරිභෝජන වියදම කියලා. අපිට පුළුවන් ෆයිනල් කන්සම්ප්ෂන් ගුඩ් කියන කන්සම්ප්ෂන් කියන අර්ථයෙන් අපිට ඉංග්‍රීසි අකුරෙන් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා දල ආයෝජනය. අපි මේකට කියනවා දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියලා. ඒතර මේ දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය තවදුරටත් අවශ්‍ය නම් පුළුවන් මෙතන දක්වන්න. දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය තොග වෙනස් වීම සහ වටිනාකම් වෙනස් වීම විදිහට. අපිට පුළුවන් මේ අපි කියපු කාරණේම සංකේතාත්මක විදිහට දක්වන්න. අපි ගත්තොත් දලදේශීය වියදම සමාන වෙනවා අවසාන පාරිභෝජන වියදම කියන්නේ C වලට සහ දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. අපි ඒක ලියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් E සමානයි C ධන I කියලා. අපි මෙතන P සහ G අකුරු වලින් දක්වලා තියෙන්නේ මේ C සහ I තුල රජය දරපු වියදම් වගේම පෞද්ගලික දරපු වියදම් දෙකම ඇතුළත් වෙලා කියන අර්ථයෙන්. ඔව් දරුවනේ. කපිල මහත් විසින් වියදම් ප්‍රවේශය පිළිබඳ සඳහන් කළ වියදම් සංරචක අතර ප්‍රධානතම සංරචකය තමයි අවසාන පාරිභෝජන වියදම. අපිට අවසාන පාරිභෝජන වියදමත් පෞද්ගලික පාරිභෝජන වියදම සහ රාජ්‍ය පාරිභෝජන වියදම වශයෙන් කොටස් දෙකකට වෙන් කර දක්වන්න පුළුවන්. කපිල මහත්තයා අපිට පැහැදිලි කරන්න පුළුවන් පෞද්ගලික පාරිභෝජන වියදමයි රාජ්‍ය පාරිභෝජන වියදම අතර තිබෙන වෙනස. ඔව් දරුවෝ අපි මේ තිර දකින්න අයිතමෙන් දැනගන්න පුළුවන්. මේ පෞද්ගලික පාරිභෝජන වියදම සමන්විත වෙලා තියෙන්නේ මොන වගේ අයිතමයන්ගෙන්ද කියලා. අපි මෙතන අයිතම රාශියක් දක්වලා තිනවා. නමුත් මම කැමතියි අපේ දරුවන්ට අවධානය යොමු කරන්න මේ යටතේ ගැලෙන ප්‍රධානම අයිතමයන් දෙකක් තියෙනවා. එක තමයි ආහාර පාන මදිසාර නොවන පානීය ද්‍රව්‍ය කියන වියදම අයිතමය. මේ අයිතමය 2019 වසරේදී 28.1ක වගේ දායකත්වයක් දක්වලා තිනවා පෞද්ගලික පාරිභෝජන වියදමට. ඒ වගේම ප්‍රවාහනය කියන අයිතමය ගත්තොත් ඒකත් 124ට මදක් වැඩි දායකත්වයක් දක්වලා තිනවා. ඒතර මේ කියන අයිතම් දෙක විතරක් එකතු ගත්තත් සමස්ත පෞද්ගලික පාරිභෝජන වියදමෙන් 52කට වගේ වැඩි දායකත්වයක් දක්වලා තියෙනවා. අපි ඊළඟට යමු වුණොත් රජයේ පාරිභෝජන වියදම ඔබ සඳහන් කළ විදිහටම රජයේ පාරිභෝජන වියදම කොටස් දෙකකින් අඳුන ගන්න පුළුවන්. සමූහ පාරිභෝජන වියදම සහ පෞද්ගලික පාරිභෝජන වියදම කියලා. සමූහ පාරිභෝජන වියදම කියන්නේ රජය වියදම දරුණු අවස්ථාවේදී
රටේ සියලුම දෙනාට එක විට ප්‍රතිලාභ ලබන්න පුළුවන් සේවාවන්. අපි ගත්තොත් එම රාජ්‍ය ආරක්ෂාව, නීතිය සාමය, සමාජ ආරක්ෂණය, නැත්නම් පරිසර ආරක්ෂාව මේ වගේ අයිතම තමයි අපි සමූහ පාරිභෝජික වියදමේදී අඳුනගන්නේ. හැබැයි අපි පාරිභෝජන රාජ්‍යාංශයේ පුද්ගලික පාරිභෝජන කියලා අදහස් කරන්නේ රාජ්‍ය ඒ වියදම දරන අවස්ථාවේදී ප්‍රතිලාභ ලැබෙන්නේ තනිතන පුද්ගලයන්ට. තනිතන පුද්ගලයන්ට පුළුවන් වෙනම ප්‍රතිලාභ ලබන්න. අපි එතනදී සලකා බලනවා අධ්‍යාපනය සහ සෞඛ්‍ය. අපි දරුවන්ට පේනවා රජයක් අධ්‍යාපනය වෙනුවෙන් 15%කට ආසන්න වියදම් 15%කට ආසන්න ප්‍රමාණයක් දරනවායි කියන එක. ඔව්. දැන් අපි දළදේශීය නිෂ්පාදිතයේ මත වියදම යන සංකල්පය දෙස හැරෙනොත් කපිල මහත්තයා. ඔව් මේකත් ඉතාමත් වැදගත් සංකල්පයක්. අපි කලින් කතා කරේ පාරිභෝජනය සහ ආයෝජන සම්බන්ධ ඇතුළත් සියලුම වියදම් ඇතුළත් දළදේශීය වියදම පිට සංකල්පයනේ. ඒතර මේක ඇතුලේ අපි පාරිභෝජන සහ ආයෝජන කරපු සියලුම වියදම් ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි මෙතනදී අපිට දැන් සංකල්පයේ වශයෙන් දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ දළදේශීය වියදම මත කොච්චර වියදමක් කරාද කියන එක. එහෙමනම් අපි මේ අවස්ථාවේදී පාරිභෝජනයට හා ආයෝජනයට මිලදී ගත්ත විදේශියන්ගේ නැත්නම් රටින් පිටතින් නිෂ්පාදිත භාණ්ඩ තියෙනවා නම් අපි මේ ප්‍රමාණයන් මේකෙන් අඩු කරලා පෙන්වන්න ඕනේ. අපි ඒවට අපි කියනවා ආනයන කියලා. එහෙනම් අපි දළදේශීය වියදමෙන් ආනයන අඩු කරන්න ඕනේ. දළදේශීය නිෂ්පාදිත වියදම ලබා ගන්නවා. මීටත් අමතරව අපි දන්නවා අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ විදේශයන්ගෙදිත් පරිභෝජනය වෙනවා. නැත්නම් ආයෝජනයට යොදා ගන්නවා. අපි මේ අගයන් අඩු කරන්න ඕනේ මේ ප්‍රමාණය. ඒ කියන්නේ අපි අපනයන එකතු කරන්න ඕනේ. එහෙනම් අපි දළදේශීය නිෂ්පාදිත මත වියදම කියන්නේ දළදේශීය වියදමට අපනයන එකතු කරලා ආනයන අඩු කරලා ගන්න අගයක්. ඒතර මේ ආකාරයෙන් අපිට සමීකරණයක් ලියන්න පුළුවන්. දළදේශීය නිෂ්පාදිත මත වියදම සමාන වෙනවා දළදේශීය වියදම සහ ශුද්ධ අපනයන වල එකතු විදිහට. ඔබ දකිනවා මේකම තමයි අපි අඳුනගන්නේ දළදේශීය නිෂ්පාදිතයේ සමීකරණයේ විදිහට. ඔබ කිසියම් අවස්ථාවකදී දළදේශීය නිෂ්පාදිතය දළදේශීය වියදම දැක්කොත් විශාල අගයක් විදිහට දළදේශීය නිෂ්පාදිත මත වියදමට ඉතින් අදහස් වෙන්නේ අදාළ ආර්ථිකයේ වෙනද ශේෂයක් පවතිනවායි කියන එක. ස්තුතියි කපිල මහත්තයා. එසේනම් අද දින අපගේ අවසාන මාතෘකාව වන ජාතික ගිණුම් තොරතුරු පවතින සීමා පිළිබඳව සාකච්ඡා කරමු. කපිල මහත්තයා. ඔව් දනුෂ අපි මෙතෙක් කළා සාකච්ඡා කරේ ජාතික ගිණුම් වල ප්‍රයෝජන ඒ ගොඩක් සාකච්ඡා කරා. හැබැයි මේ ජාතික ගිණුම් වල සීමාකමුත් තියෙනවා. අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට අඳුනගත්ත සීමාවන් කීපයක්. අපි මුලින්ම ගමු දැන් ගෘහක ඒකයක් ඇතුළේ අපි දන්නවා දනුෂ මේ තමයි සමාජිකයන් ගෘහ ඒකේ වෙනුවෙන් යම්කිසි සේවාවක් සපයනවා. අපි උදාහරණයක් ගත්තොත් ගෘහණියක් ගමුකෝ. ගෘහණිය කුටුම්බයක් ඇතුලේ ආහාර පිසිනවා, දරුවන් බලා ගන්නවා, ප්‍රතිහේදීම කරනවා, සමහරට වැඩිහිටි බලා ගන්න දේ කරා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගෘහණියක්ගේ ලොකු සේවයක් තියෙනවා කුටුම්බයක් ඇතුලේ. නමුත් මේ කියන කටයුතු ආර්ථික නිෂ්පාදනයේ සලකන්නේ නැති නිසා ජාතික ගිණුම ඇතුළත් වෙන්නේ නැහැ. ඒතර මේක අපි දකිනවා ජාතික ගිණුම වල තියෙන සීමාවක් විදිහට. හැබැයි මේ වුණාට කුටුම්බයක් තුළ තමන්ගේ පාරිභෝජනයට හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒ අගයන් ජාතික ගිණුම ඇතුළත් වෙනවා. ඊට අමතරව තවත් එකක් අපිට කියන්න පුළුවන් නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු. නිරීක්ෂණය කරන නොවන ආර්ථික කටයුතු ඇතුලේ තියෙනවා අංශ දෙකක්. අපි ගන්නවා හිඩන් ඉකොනොමික් ඇක්ටිවිටීස් නැත්නම් සංගුණ ආර්ථික කටයුතු සහ නීති විරෝධී කටයුතු කියන එක. මේ සංගුණ ආර්ථික කටයුතු නීති විරෝධී නැහැ. නමුත් බදු ගෙවීමේ තියෙන අකමැත්ත නැත්නම් වෙනත් ප්‍රමිතින අනුකූල වෙන තියෙන අකමැත්ත වගේ කාරණා නිසා මේගොල්ලෝ මේ දත් එලට ගේන්නේ නැහැ. නීති අනුකූල නොවන ආර්ථික කටයුතු වෙන්නේ මේක නීති අනුකූල නොවන ස්වභාවය නිසාම එවැනි දත්ත ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒතර මේ වගේ ගනුදෙනු සාමාන්‍යයෙන් පූර්ණ වශයෙන් ජාතික ගිණුම ඇතුළත් වෙන්නේ නැහැ. ඊට අමතරව අපිට ගන්න පුළුවන් පරිසරයට සිදුවෙච්ච හානි වගේ දේවලුත් සාමාන්‍ය අපි කතා කරන ජාතික ගිණුම් කරන ඇතුළත් වෙන්නේ නැහැ. ඒ සඳහා වෙන සංකල්පයක් තියෙනවා හරිත ජාතික ගිණුම් කරණය කියලා, ග්‍රීන් නැෂනල් ඇකවුන්ටිංಗ್ කියලා. මෙන්න මේකෙදි නම් පරිසරයට වෙච්ච හානිත් ඇස්ටිමේට් වලට ඇතුළත් කරගන්නවා. බොහොම ස්තුතියි කපිල මහත්තයා. ඔව් දරුණිය. අද දින අප සාකච්ඡාව සඳහා මාතෘකාව කරගත්තේ ජාතික ගිණුම් කරණය පිළිබඳවයි. ඒ යටතේ අප ජාතික ගිණුම් කරණය කියන්නේ කුමක්ද? එහි බැඳී පවතින සංකල්ප, එහි ප්‍රයෝජන මෙන්න එහි සීමාවන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ සඳහා සිය දැනුම අප දූ දරුවන් හට බෙදා දීමට අද දින මැදිරියට පැමිණි ශ්‍රී ලංකා මහා බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කපිල වීරකෝන් මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුවටත් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු විදු පියසටත් විකාශන කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයටත් මම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් හට ජය ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ දවසක්.
ආයිබෝවන්. අයිබෝවන්.